ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 පෙබරවාරි 14 ඉරිදා සිරස්තල. කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට ලොක්ඩවුන් කිරීමේ සූදානමක් නෑ යුද හමුදාපති කියයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරකීමට තමන් අඛණ්ඩව කටයුතු කරනවා ඉන්දිය අගමැති චෙන්නයිහිදී කියයි. රාජ්‍ය නිලධාරියෙකුගේ නොසැලකිල්ලෙන් හාඩි තාක්ෂණික ආයතනයේ ගොඩනැගිලි 26ක් විනාශ වෙයි. නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව පත් කිරීම ලබන සතියේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Other Therana, this is Other Therana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකයකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගලු දැමීමේ සූදානමක් ඇතැයි පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත් එවන් තීරණයක් රජය ගෙන නොමැති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ රට අගුළු දැමීමේ සූදානමක් ඇතැයි මේ වන විටත් පැතිර යමින් තිබෙන ප්‍රචාර පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින්. ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයින් 796 දෙනෙකු මෙරටින් වාර්තා වූ අතර ඉන් 280 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. ඒ අතරින් වැඩි ආසාදිතයින් ගණනක් වාර්තා වී තිබුණේ නාරහෙන් පිට කොටුව මරදාන මට්ටක්කුලිය බොරැල්ල හෝමාගම සහ කොල්ලොන්නාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින්. ඊට අමතරව ගම්පහින් ආසාදිතයන් 128ක් මහනුවරින් 91ක් කළුතරින් 59ක් රත්නපුරින් 42ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40ක් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16387ක්. කෙසේ වෙතත් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛනවල දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ වාර්තා අතර පරස්පරතා පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා. මේ සංඛ්‍යාලේඛනවල පරස්පරතාව නිසා සෞඛ්‍ය සේවයේ බිම් මට්ටමේ ඉන්න නිලධාරීනුත් ඇත්තටම මේ සංඛ්‍යාලේඛන පිළිබඳ විශ්වසනීයත්වයෙන් තොර වෙලා තියෙනවා. ඒ නිසා අපි රජයේ බලධාරීන්ට කියන්නේ වසංගත රෝග විද්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය නැංගිය හැකි ක්‍රමවේදයක් හදලා ඔවුන්ගේ තාක්ෂණික උපදෙස් පදනම් කරගෙන මේ මොහොතේ බිම් මට්ටමේ පවතින සැබෑ ස්වරූපය මත පදනම් වෙලා කඩිනම් තීරණයක් අරගන්න. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 6ක් වාර්තා වුණා. බණ්ඩාරගම හබරාදුව නිට්ටඹුව මීගමුව මහනුවර සහ නාරංගොඩ යන ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 390ක්. අද තවත් ආසාදිතයන් 357 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගනුණු සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 75209ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 865 දෙනෙකු අද සුවය ලබා පිටවයාමත් සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 68696ක් වනවා. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයන් 6123 දෙනෙකු පමණයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 8 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. තවත් සිසුන් 40 දෙනෙකු එම විශ්වවිද්‍යාලයේම නිරෝධායනයට යොමු කර ඇති අතර එම පීඨයේ අක්බාර් ශාලාවේ සිටි තවත් සිසුන් 250ක් PCR පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි. මේ අතර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන ශාඛාවේ නිලධාරියෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම ආයතනය හෙට දින වසා දැමීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ පුද්ගලයින් 7457 දෙනෙකුට එන්නත් කර තිබෙනවා.
එම එන්නත මේ වන විට ලබාදී ඇති සමස්ත සංඛ්‍යාව 1,86,654ක්. එළඹෙන බදාදා දිනේදී මෙම එන්නත පෞද්ගලික රෝහල්වල තෝරාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදීමටත් මේ වන විට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අඩංගු එක් බෝතලයකින් පුද්ගලයින් 11 දෙනෙකුට මාත්‍රා ලබා දීමට හැකියාව තිබුණත් දැනට එය ලබා දෙන්නේ පුද්ගලයින් 10 දෙනෙකුට පමණක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා. කිසියම් හේතුවකින් අපි මේ චක්‍රලයක නිසා ඒක පාවිච්චියට ගන්න බැරි වෙනවා නම් ඒක බරපතල වැරද්දක්. 1,80,000කට විතර එන්නත් විදලා තියෙනවා. එතකොට එතන අපිට සාමාන්‍යයෙන් 35,000ක වගේ එන්නත් ප්‍රමාණයක් නාස්ති වෙනවා කියලා උපකල්පනය කරන්නට පුළුවන්. එන්නත නිෂ්පාදනය කරන සමාගම කියන නම් මේක 10 දෙනෙකුට තමයි මේක දෙන්න ඕනේ කියලා සමාගමේ නියමන අනුව තමයි ඒක කටයුතු කරන්නේ. අපි දන්නවා එන්නතක් කියන එකේ ඒ හරි මාත්‍රාව අපි දුන්නොත් තමයි ඒකේ නියම ආරක්ෂාව ලැබෙන්නේ. ඊටමත් තාක්ෂණික තීන්දුව මේවා මිනිස්සු පොඩ බය වෙනවා මට මේක අඩුවෙන් දුන්නද මේ එන්නත වැඩි පුදුනවාද කියලා. මම හිතලා ඒ වගේ චකිතයක් ඇති කරන්න හොඳ නෑ මහ ජනතාව තුළ. පළවෙනි එන්නත් මාත්‍රාව අරගෙන ඉවරෙච්ච කට්ටියට දෙවන මාත්‍රාව ගන්න කාල සීමාව දීර්ඝ කිරීමක් ඒක ඇත්තක්ද? ඔව් අලුතෙන් ආපු එන්නතක් නිසා විවිධාකාර අලුත් සොයා ගැනීම අලුත් දේවල් මතුවෙනවා. දැන් අලුත්ම තත්ත්ව කියලා තව මාස 3ක් මේ පහ වුණත් මේක ඉතාමත්ම වැඩි හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා කියලා. ඉතින් ඒකත් අපි විශේෂඥ තා කමිටුව සමග සාකච්ඡා කරගෙන යනවා. මොකක්ද අපි ගත යුතු පියවර කියන එක. මේ අතර මෙරට එන්නත්කරණයට යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට නව වෛරස් ප්‍රභේදය වර්ධනය කිරීමේ හැකියාවක් ඇද්දැයි සැකයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කළ ප්‍රකාශය ඖෂධ නිෂ්පාදනය සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද ප්‍රතික්ෂේප කර සිටියා. ඔය ගෙන්නන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අපේ රටේ දැන් නිර්මාණය වෙලා තිබෙනවා කියන අලුත් ප්‍රභේද මර්ධනය කරන්න. ඒ එන්නතට පුළුවන්. පළමුව එන්නත ගැන ආණ්ඩුවට සැලැස්මක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්න දිහා මුළු රටම බලාගෙන ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා රටට අවශ්‍ය ඒ නියමිත එන්නත ඇනුම් කරන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා මීට පෙරත් COVID-19 රෝගයට ලබා දෙන බෙහෙතක් පිළිබඳව අසත්‍ය ප්‍රකාශයක් කරලා ජනතාව නොමග යවුවා. එතුමා ඊයේ දිනේදීත් ඒ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ රටේ ජනතාවට වඩාත්ම සුදුසු එන්නත කියලා අපේ රටේ සියලු විශේෂඥවරුන් අනුමත කරාට පස්සේ තමයි අපි මේ එන්නත ලබා දීලා තියෙන්නේ. එහි දෙවන තොගය මං හිතනවා අපිට තව දින කිහිපයකින් ලබා ගන්න පුළුවන් වෙයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වෙනකොට ඇනවුම ලබා දීලා තියෙනවා. ඉදිරි දින දෙක ඇතුළත මම හිතනවා අපිට ගෙවීම් සිදු කරලා තවත් එන්නත් ලක්ෂ 5ක ප්‍රමාණයක් ඉදිරි සතිය ඇතුළත අපේ රටට ගෙනීම සඳහා විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මක කාරණා පිළිබඳව විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් කරනකොට ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා එහෙම ප්‍රකාශයක් කරනවා නම් තමයි සුදුසු. මොකද එතුමා හැම දෙයක්ම දන්නවා කියලා පෙන්වන්න ගිහිල්ලා මේ රටේ ජනතාව නොමග යවනවා. එතුමා පැකනිල් කියන බේත හොඳයි කියනකොට විශේෂඥ වෛද්‍යවරු ඇවිල්ලා කිව්වා මේක ගැහුවොත් ඉවරයි. හොඳින් ඉන්න මිනිස්සුත් මැරෙනවායි කියලා. දැන් ඊයේ යා කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරපු මේ බ්‍රිතාන්‍ය බෙහෙත දැන් අපි ගහනකොට එයා අහනවා මේකෙන් හොඳ වෙයිද? මේක ගැන ආණ්ඩුව නැවත හිතලා බලන්නලු. මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මිනිස්සු අතර ආය භූතෙක් හදන්න හදන. අද මේ රටේ ඉන්න විපක්ෂ නායකතුමාගේ තත්ත්වය බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මැද වෙනකොට මේ රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම මේ එන්නත ලබා දීලා මේක සම්පූර්ණයෙන් පාලනය නවත්තලා නැවතත් මේ රටේ සංවර්ධනය යරමුම නැවත ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර වේගෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති පසුබිමක එය තවදුරටත් ව්‍යාප්තිය පාලනය සඳහා රට අගුළු දැමීමේ සූදානමක් ඇති බවට ප්‍රචාර පැතිර යමින් තිබෙනවා. අද දෙරණ මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසුවා. දිගින් දිගට විශාල වශයෙන් මේ වෛරසය ප්‍රශ්නයක් වෙනවා නම් විතරයි අපි වෙන වෙන ක්‍රියාමාර්ග වලට යන්නේ. අපි දැනට තියෙන්නේ මේ රට නව සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙමින් සාමාන්‍ය මහජන ජීවිතයට පුළුවන් තරම් හානිය අවම කරමින් රට පවත්වාගෙන යන අතරතුර ඒ රෝගීන් වෙන් කළ තබා ගැනීම, රෝගීන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම, ඒ වගේ දේවල් තමයි දැනට යන්නේ. මේ අතර අද දෙරණට ප්‍රකාශයක් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර කියා සිටියේ කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දැමීමේ සූදානමක් නොමැති බවයි. නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු වෙනත් නිසි ක්‍රියාමාර්ග මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත් දැනටමත් පූර්ව ආරක්ෂණ පියවරගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා. එමෙන්ම ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳ සමාලෝචනය කරමින් සිටින බවද යුද හමුදාපතිවරයා පැවසුවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනා ජනතාවගෙන් සමාව ගත යුතු බවට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීරණයකට එළඹ තිබෙනවා.
එම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ කොවිඩ් වැළඳීමේ යන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු බූමදානය කිරීමට අවසර ලබා දෙන බවට ආණ්ඩුවේ පාර්ශ්ව පැවසූ බැවින් තමන් සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව ඊයේ සවස කොළඹ පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස් වුණා. එහිදී 20 වන සංශෝධනයට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසල් කාසිම්, HMM හාරිස්, MS තෞෆීක් සහ නසීර් අහමඩ් යන අය සම්බන්ධයෙන් පක්ෂය ගත යුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක් වී තිබෙනවා. සාකච්ඡාවලින් පසු තීරණය වී ඇත්තේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන් සිව් දෙනා ජනතාවගෙන් සමාව ගත යුතු බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී අපි 4 දෙනාම 20 වෙනි සංශෝධනයකට අපි සහාය දුන්නේ කාරණේ අපේ මුස්ලිම් මරසිරු භූමි දාන කරන්න දෙන කියලා පොරොන්දුෙන් තමයි අපි ඒකට අපි සහාය දුන්නේ. අපි අද වෙනකන් අපිට ඒකට සහායයක් හම්බෙලා නැහැ. අද අප උත්තරීතර මණ්ඩලයේ අපේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනයට සහයෝගය දීම පිළිබඳව තම තමන්ගේ නිදහසට කරුණු කීමේ මේ අදහසින් අපි ඒක කැඳවලා තිබුණා. තම තමන්ට මේ අවස්ථාවේදී ඇති වුණු බලපෑම් මුඩ අපි මේ සහයෝගය ලබා දුන් බවට කිව්වට අපේ උත්තරීතර මණ්ඩලයේ දැඩි ලෙස මේ മന്ത്രിවරුන්ගේ ක්‍රියාකලාපය විවේචනයට පත් වුණා. අපේ മന്ത്രി කණ්ඩායමෙන් ඉල්ලා සිටියා යම් බලාපොරොත්තුවෙන් දුන්න සහයෝගයට දැක් වූ ප්‍රතිචාරය පිළිබඳව තමන්ගේ කනගාටුවත් පළ කරන අතර තමන් අතින් සිදු වුණු මේ වැරද්දට මහජනයාගෙන් සමාව ඉල්ලිය යුතුයි. මේ മന്ത്രിවරු එකඟ වුණා අද මේ පොත්ති සාකච්ඡාවේදී මහජනතාවගෙන් සමාව අයදෙනවයි කියන පොරොන්දුවක් ලබා දුන්නා. අපි මේ පිළිබඳව සවන් දීගෙන සිටියට මේ කාරණාව හරිය ආකාරයට සිදු වුණේ නැති බව මම කියා සිටිය යුතුයි. මේ පිළිබඳව අපේ උත්තරීතර මණ්ඩලයේ සමාජිකයන් පවා කනගාටු වෙනවා. වත්මන් ආණ්ඩුව නාගරික ප්‍රදේශවලට වඩා ගම සංවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බේරුවල පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රුපියල් කෝටි 14ක වියදමක් දරමින් මහල් 4කින් යුතුව ඉදිකෙරුණු බේරුවල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. අපි අද වෙනකොට අවුරුද්දක් වෙනවා ආණ්ඩුව වෙනස් වෙලා. ඒ කිටි කාලය තුල මාස 4ක් තමයි ආම්සෝනේ ආණ්ඩුව කරන්න පුළුවන් වුණේ. අනිත් කාලේ පසුගිය කාලේ තිබිච්ච තත්ත්වෙ මොකද කියන්න ඕන නැහැ. කෙසේ වෙතත් අද ගම්වල විශේෂයෙන් නගරාසන්න වලට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න අපි සියලු දෙනා මහන්සි වෙනවා. මේ රජය කටයුතු කිරීමේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මම හිතන්නේ පැය 15ක් විතර වැඩ කරන කෙනෙක්. එච්චර නම් මම වැඩ කරන්නේ නැහැ අත කියන්නත් උනා. එතුමා ඉඳගෙන මේ සියලු පළාත් පාලන ආයතන ගැන අවබෝධයක් ඇතුව තමයි තමන්ගේ වැඩ පිළිවෙල ඉදිරියට දියත් කරන්නේ. ඒ නිසා එකෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕන. ආණ්ඩුවක් පිහිටවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් වශයෙන් තමයි මම දකින්නේ. ඒ නිසා තමන් පත් කරන മന്ത്രിවරයා, තමන් පත් කරන සභාපතිවරයා පත් කරගත්තට පස්සේ ඔබේ වගකීම තමයි ඕගෙන් ප්‍රදේශය සඳහා ඔවුන් ලවා වැඩ කරවා ගැනීම. ඒ අයිතිය ඔබ පාවිච්චි කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. බඩු මිල පාලනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව අසමත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ සූරියවැව ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ 35 වන අදියර හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේදී අද පැවැත්වුණා. දැන් මේ වනාලි කළමනාකරන රක්ෂිතයේ අක්කර 65000ක් තියෙනවා. ආයතන 3ක් සතුව තමයි ඉඩම් අයිතිය තියෙන්නේ. එතකොට මේ රෙගුලාසි ගැසට් කිරීම ඇතුලේ සිද්ධ වෙන්නේ මේ ආයතන 3 සතුව තවදුරටත් ඉඩම් අයිතිය පවත්වාගෙන යමින් මේ රක්ෂිතයේ වනජීවි දෙපාර්තමේන්තුවට දෙන්නද හදන්නේ. එහෙම වුණොත් එහෙම මේ සතා අයිති වනජීවි දෙපාර්තමේන්තුවට නම් ඒ බිමේ අයිතිය දෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය මට තියෙනවා. මේ රක්ෂිතය ගැසට් නොකිරීම ඒක අපේ කාලේ සිදු වුණු වරදක්. අපි ඒව කියනකොට ඒවට සවන් දුන්නේ නැහැ. සමගි ජන බලවේග රජයක් යටතේ අනිවාර්යෙන්ම නියත වශයෙන්ම මේ රක්ෂිතය ගැසට් කරනවා පමණක් නොවේ මහා පරිමාණයේ ක්‍රියාත්මක වෙන මේ ඉඩම් මංකොල්ලය නතර කරන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා ජනතාව ඇමතුවා. රජයේ පත් කරලා තිබෙන ඇමතිවරයෙක් ඒ ඇමතිවරයාව පුහුණු කරලා තියෙන්නේ 24 පැයම 365 දවසෙම රටට බඩු මිල ගැන බොරු කියන. දැන් ඔය
ප්‍රසිද්ධ කරපු මිලට සතොසේ සීනි තියෙනවා. සහල් තියෙනවා. හැබැයි මේ ඇමතිවරයා බොහොම දක්ෂයි වෙළඳ ඇමතිවරයා හැටියට ගැසට් ගහන්න. ගැහුව පරිප්පු වලට ගැසට් එකක්. ගැසට් එකත් එක්කම පරිප්පු මිල ඉහළ ගියා. හාල් වලටත් ගැහුව ගැසට් එක. හාල් මිලත් ඉහළ ගියා. සීනි වලට ගැසට් එක විතරක් නෙවෙයි ආණ්ඩුව මෙක්කහුව වෙලා රුපියල් බිලියන 10ක් හොරකම් කරා. මේකද මේ රටේ ජනතාව පැතූ වෙනස. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා ශ්‍රී ලාංකික නායකයන් සමග තම රජය අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. චෙන්නාහි පැවති ජනහමුවකදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අද මේ බව සඳහන් කළා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද චෙන්නයිහි පැවති ජනහමුවක් සඳහා එක් වුණා. Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. The projects include 50,000 houses for displaced Tamils in northeastern Sri Lanka, 4,000 houses in the plantation areas. On the health side, we finance a free ambulance services which is widely used by the Tamil community. The issue of Tamil rights has also been taken up by us consistently with Sri Lankan leaders. We are always committed to ensuring that they live with equality, justice and peace and dignity. We have ensured early release whenever fishermen are apprehended in Sri Lanka. Currently, there is no Indian fisherman in Sri Lankan custody. අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක් අතර ඇති වූ මතකටුම් සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. අපි අවංකව මේ ආණ්ඩුව ආරක්ෂා කරන වගේම හැම දෙයකටම කියන ඒවාට අත උස්සන්න තරම් නිවටයෝ වෙන්න සූදානමුත් නැහැ කියන එකත් මේ වෙලාවේ කියන්නේ. අපිටත් මතයක් තියෙනවා. ඒ මතය තුල තමයි අපි ගමන් කරන්නේ. අපි අද ජාත්‍යන්තර බලවේගවල පාපන්දුවක් කරගන්න හදන කැසකවන බලවේගවලට විරුද්ධව තමයි විමල් වීරවංශ මැතිතුමාලා අපි ඔක්කොම සියලු දෙනාම පක්ෂ ඔක්කොම එකට එකතු වෙලා මේ වැඩ කරන්නේ. වෙන හේතුවක් ඉඳ නෙවෙයි. විමල් වීරවංශ මැතිතුමාට අපේ පක්ෂයේ නායකත්වය පත් කරනවද නැද්ද කියලා කියන කිසිදු අයිතියක් නැහැ. එතුමා පොහොට්ටුව හදන්න විරුද්ධව හිටිය කෙනෙක්, පොහොට්ටුවේ වැඩපිළිවෙලට විරුද්ධව කතා කරපු කෙනෙක්. වර්තමාන විපක්ෂ නායකවරයා හරහා තව විශාල විපක්ෂයක් නිර්මාණය වීමේ පෙරමග සලකුණු තමයි අපිට පේන්නේ විමල් වීරවංශලාගේ සිදුවීම් හරහා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ රටේ හොඳ දැවැන්ත දේශප්‍රේමී විපක්ෂයක් ආණ්ඩුවට තමන්ගේ හිතුමතයට වැඩ කරන්න බැරි විදිහට තර්ජනය කරන්න පුළුවන් ශක්තිමත් විපක්ෂයක් තවදුරටත් නිර්මාණය වෙනවා. එයයි මේ විපක්ෂයට යන්නවත් එහෙම මොකවත් නැහැ. ආණ්ඩුවක් වුණාම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ. එක മന്ത്രിවරයා ඉන්න කණ්ඩායමකට අපි අහුම්කම් දෙනවා. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා හදන්නේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න හැමෝටම අහුම්කම් දෙන්න. විපක්ෂයේ අය ඒ අය රකින්න එන්න ඕනි නෑ. ඒ අය රකින්න අපි ඉන්නවා. ඒ අපි එක කණ්ඩායමක් හැටියට එකට ඉන්නවා. එහෙම කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මහා ලොකු දෙදරීමක් තියෙනවා. ඇතුලේ ඒක ද්වන්ද්ව යුද්ධයක්. ඒ දෙපැත්තෙම කට්ටියගේ තොරතුරු මට ලැබෙන නිසා මම කියන්නේ දැන් මේ ගෝරිය මොකද්ද? විමල්ලා කියනවා බැසිල්ගේ වැරද්ද. බැසිල්ලා කියනවා විමල්ලාගේ වැරද්ද. දැන් මේ කවුද මේකේ වැරද්ද කරන්නේ? මේ ආණ්ඩුව කඩාගෙන වැටෙන්නේ කවුරු හින්දාද කියලා මේ තරඟය තමයි දැන් මේ තියෙන්නේ. ඒ රටේ අර්බුදයට මූණ දෙන්න තියෙන අර්බුදය තමයි ඔය ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊයේ පෙරේද අපි පොඩි මස් කට්ටක් පොඩ්ඩක් තම්බලා විමල් වීරවංශ අපතුමාට කිව්වා මේක පොඩ්ඩක් විසි කරන්න. එතුමා ඒක විසි කෙරුවා. අන්න බලල්ලු ටික මල්ලෙන් එළියට පැන්නා. මස් කට්ට පිටිපස්සේ පිස්සු හැදිච්ච බල්ලෝ වගේ දුවන්න පටන් ගත්තා. අපි හවසට hina වුණා නේ. ඉදිරියේදී තව ඒවා ටිකක් කරලා අපි බලන්න කල්පනා කරගන්න. තමුන්වහන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටු වලට මුහුණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණේ ඉඳද්දී එකෙන් එළියට බහින්න සිද්ධ වෙච්ච එක තමයි ලොකුම කුණාටු. ඒ කුණාටුවටත් අපි මුහුණ දුන්නා. 2015 ජනවාරියට පෙරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මුහුණ දුන්නා. සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි කුණාටු වලට බය වෙන්නේ නැහැ. කුණාටු වලට අපිව බය කරන්නත් බෑ. දැන් උකුස්සා විශේෂාංගය. අද දෙරෙන උකුස්සා මේ ළඟා වන්නේ අම්පාරේ පිහිටි හාඩි තාක්ෂණ විද්‍යාලය හා හාඩි උසස් තාක්ෂණ ආයතනය වෙතයි. 2013 වසරේදී ඩෑටකිරුල ජාතික සංවර්ධන වැඩසටහන හා ප්‍රදර්ශනය අක්කර 120කින් පමණ සමන්විත මෙම පරිශ්‍රය තුළ පැවැත්වුණා.
මෙම වැඩස්ටහන්ට එක්වන සිය ගණන් නිලධාරීන්ට නවාතැන් ගැනීම සඳහා එවක වෙන් කරනු ලැබුවේ හාඩි තාක්ෂණ විද්‍යාලය හා හාඩි උසස් තාක්ෂණ ආයතනයට අයත් නිල නිවාස 26ක්. කෙසේ වෙතත් අද එම නිල නිවාසවලට අත්ව ඇති ඛේද ජනක ඉරණමයි මේ. මේ පිළිබඳව ඔකුස්සා කළ විමසීමකදී හෙළිදරව් වුණේ එම නිල නිවාස දැයට කිරුළ සඳහා භාවිතයට ගත් පාර්ශව විසින් අලුත් වැඩියා කළ යුතු බවයි. ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය තමන් විසින් සපයාදිය යුතු බවට එවක අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා සිය අත්සනින් යුක්තව මෙලෙස නිල වශයෙන් ලිපියක්ද යුද හමුදා අනුකණ්ඩයකට යොමු කරනු ලබනවා. හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ගොඩනැගිලි අලුත් වැඩියාව සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 140ක්. නමුත් අලුත් වැඩියා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන ලෙසට දැයට කිරුළ ව්‍යාපෘතිය භාර නිලධාරියා කිහිප වරක්ම ඉල්ලීම් කළද ඒවා ලබාදීමට දිස්ත්‍රික් ලේකම්වරයා පියවරගෙන තිබුණේ නැහැ. ඊට ප්‍රතිචාර නොලැබීමත් සමග ව්‍යාපෘතිභාර නිලධාරීවරයා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දන්වා යවන්නේ ගොඩනැගිලි 26ම අලුත් වැඩියාවකින් තොරව හාඩි තාක්ෂණික ආයතනය වෙත භාර දෙන බවයි. එම ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමට අවස්ථාව නොදුන් එවක අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා මේ වන විට විශ්‍රාම ගොස් අවසන්. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉහළම පුටුවටද පැමිණීමෙන් පසුවයි. මේ ලිපි හුමාරුවට වසර 8ක් ගත වෙද්දී හාඩි උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයේ නිල නිවාස 26 අද ගරා වැටි අවසන්. මෙවැනි රාජ්‍ය දේපල විනාශයන්ට වග කියන්නේ කවුද? අද දෙරෙන උකුස්සා අවධානයෙන්. කොවිඩ් වාතාවරණය හමුවේ තම ගැටලු පිළිබඳ රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් තමන් බරපතල අර්බුදයකට මුහුණ පා ඇතැයි සංචාරක රියදුරු එකමුතුව පවසනවා. ඔවුන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ කල්පතු සමාගම් අසාධාරණ ලෙස තම රථවාහන පවා මෙම කාල සීමාවේදී බලහත්කාරයෙන් රැගෙන යමින් සිටින බවයි. සංචාරක ව්‍යාපාරය කිසිදු හැලහොල්මනක් නැතිව නැවතී තිබෙනවා. සංචාරක රියදුරන් වශයෙන් අපිට ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ පෑමට අවස්ථාවන් යෙදුණා. මේක බිඳවැටීමත් සමගම අපගේ රැකියාවල් සියල්ල අහිමි වුණා අපට. අපේ මේ සංගමයේ මූලික කරගෙන අපි යන්න තියෙන ඇත්තරම හැමතැනකටම ගියා. අප ගැන මේ වෙනකන් කිසිදු කෙනෙක් බැලුවේ නැහැ. සමහර පුද්ගලයන් ජීවත් වීමේ අපහසුතාවයන් නිසා සමහර පුද්ගලයන් සූසයිඩ් කරගෙන තියෙනවා මේ වෙනකොට. සමහර අයට උන්හිටි දැන් නැති වෙලා පාරට වැටලා තියෙනවා. පාර යනකොට දකින්න ඇති KDH වල කාර් වල මාස් විකුණන එළවලු විකුණන රජය මගින් අපිට දුන්නා වසරක් නොගෙවා සිටීමේ සහන කාලය. මොන්ටෝරියම් එකේ පැහැදිලිව තියෙනවා සංචාරක ශ්‍රේෂ්ඨයාට මේ වසර කාලේ සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. ලීසින් ගෙවන්න අවශ්‍ය නැහැ. දෙවෙනි කාරණේ තියෙනවා නඩුමකට බැහැලා තියෙනවා නම් බැංකුව හෝ ලීසින් කම්පැනි ඒ නඩු සියල්ල ඉවත් කරගන්න කියලා. ක්‍රිබ් එකේ නම දාන්න තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න කියලා. අවාසනාවකට රජයේ මහ බැංකුව නියෝග කරන දේවල් විශේෂයෙන් ෆිනෑන්ස් කම්පැනි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ගමනක් ඒගොල්ලෝ යනවා. දැන් අපිට ඉතාමත් ඛේදනීය තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ෆිනෑන්ස් කම්පැනි සීසර්ලා පාතාලේ නියෝජිතයන් ඒගොල්ලෝ ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා ගැරන්ටර්ස්ලා ගෙවල් වලට ඇවිල්ලා තර්ජනය කරනවා. ටර්මිනේෂන් ලෙටර් දෙන්න නැතුව ඇවිල්ලා වාහන උස්සන් යන්න උත්සාහ කරනවා. ඉතින් රජය මේ ගැන සංවේදී වෙන්න ඕන. කහගොවින්ට සියාස්වැන්න අලෙවි කිරීමට නොහැකි වුවහොත් ඒවා රජයෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. තම කහ අස්වනු අසාධාරණ ආකාරයෙන් අඩුමිලකට මිලදී ගැනීමට අතරමැදි වෙළඳුන් කටයුතු කරමින් සිටින බවට ගොවීන් මැසිවිලි නගනවා. කහ ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවමින් දේශීයව කහ නිෂ්පාදනය දිරිගැන්වීමට රජය පසුගිය වසරේදී පියවර ගත්තා. ඒ අනුව ප්‍රදේශ රැසක වැඩි වශයෙන් කහ වගා කිරීම ආරම්භ වූ අතර මේ වන විට ඒවායෙහි අස්වලු වෙළඳපළට සැපයමින් පවතිනවා. එහෙත් තම අමු කහ කිලෝග්‍රෑම් එකක් සඳහා මේ වන විට ලැබෙන්නේ රුපියල් 350ක් වැනි අසාධාරණ මිලක් බවට ගොවීන් මැසිවිලි නගනවා. 350ට දීලා වියදම් කරපු මුදලවත් නෑ මහත්තයා. එක එක පැතිවල එක එක මිලයි. මගේ කහව ගාව ගලවන්න ඉතාලම කිට්ටු 600 800ට ඉස්සලා ගියානේ. ඒ වගේ සාමාන්‍ය මිලක් තියෙනවා ඉතින් ගලවනවා. අනිත් දේවල් වලට තියෙනවා ඉස්තාවර මිල. අපිට මේකට දෙන්න පුළුවන් ඉස්තාවර මිල. ඒ වුණොත් අපිට මේක ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙත් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දෙන්නේ ගොවීන්ට අමු කහ සඳහා ලැබෙන මිල සාධාරණ බවයි.
අපි මේක සහතික මිලක් කරේ නැත්තේ කහ ගොවියන්ට තමන්ගෙන් කාට හරි වැඩි මිලකට විකුණ ගන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ ගොවියන්ට සහනාධාර දෙනවා. සහනාධාර දීලා සියල්ලමත් දීලා තවත් වැඩි මිලක් දුන්නොත් එහෙම පාරිභෝගිකය අමාරු වැටෙනවා. රුපියල් 300 නම් ඒක හොඳ මිලක්. අපි ගොවියට කියනවා ඔබට අස්වැන්නට සාධාරණ මිලක් දෙන්න රජය කටයුතු කරනවා. එහෙම කාටවත් විකුණ ගන්න බැරි වෙන්නේ නැහැ. ආණ්ඩුව මිල දී ගන්නවා. තවත් පුවත් කිහිපයක් දැන්. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහේ අවසන් කටයුතු අද බොරල කනත්තේදී සිදු කෙරුණා. ඒ කලාකරුවන් ඇතුළු රසික රසිකාවියන් රැසකගේ සෝසුසුම් මැද්දේ. ගම්පහ දිස්ත්‍රික්කයේ දාර්ලුව ප්‍රදේශය හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී හමු වූ පණුකරද අතිදුර්ලභ ශාකය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද නිරීක්ෂණය කළා. මුතුරාජවල රක්ෂිතය විනාශ කිරීමට එරෙහිව අද දහවල් බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයේ සිට ඇරමුණු විරෝධතා රථ පෙළපාලිය බෝපිටිය දෑලතුර උස්සටක යාව හරහා පමුණුගම දක්වා ගමන් ගත්තා. හාස්‍යයට කාරණයක්. බලතල තියෙන අයගෙන් අහිංසකයෝ ඉල්ලනවා අපේ පරිසරය රැකලා දෙන්න කියලා. බොහෝ රටවල් වල එහෙම නැතුව ඇත. කොළඹට හුස්ම දෙන පෙනහළු දෙකෙන් එකක් මුතුරාජවෙල්ල. අනිත් පෙනහල්ල තමයි අත්තිඩියවෙල්ල. ඒතකොට මේ පෙනහළු තමයි දැන් මේ අකර්මයන්වයෙන් පවතින්නේ. මට හරි කනගාටුයි. එක ජනතා නියෝජිතයෙක්වත් මෙතන නැහැ. මවා පෙන්නුවට දිව්‍ය ලෝකයක් කරනවා කියලා මේ මුතුරාජවෙල්ල මේක ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන අපාය කාටවත් තේරෙන්නේ නැහැ. දර්ශනය විෂය පිළිබඳ මෙරට පළමු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වන කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දයා එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 73 වන වියෙහි පසු වූ ඒ මහතා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළා. කොරියානු භාෂාව හැදෑරූ පළමු මහාචාර්යවරයා වන ඒ මහතා කොරියාව සහ මෙරට අතර අධ්‍යාපනික සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ අයෙක්. අද කෙලිබිම තොරතුරු ඔබ වෙත ගෙනෙන්නේ අනෝජ් ප්‍රගතිය කරුණාරත්න අනෝජ්. අවසංක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එළබෙන සතිය ඇතුළත නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අම්බලන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහසක් කමින් ඒ මහතා මේ බව සඳහන් කළා. නව තේරීම් කමිටුවක් සඳහා ඉදිරිපත් කරනු නාමයෝජනා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කෙරුණා. එහෙත් මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කර නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරය අරමුණු කර ගනිමින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පසුගියදා පැවති අතර ඒ අනුව කොදෙව් සංචාරය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා සංචිතය ඉක්මනින් තෝරාගත යුතු වනවා. එම නිසා නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මොකද මම හිතන්නේ අපි හදිස්සි වෙලා తాවකාලික අවශ්‍යතාවයකට කෙටි අවශ්‍යතාවයකට තේරුම් කමිටුවක් පත් කිරීම සාධාරණ නැහැ. කීපය ඇතුළත අපිට හැකියාව ලැබෙයි තේරුම් කමිටුව නම් කරන්න. ජාතික තේරුම් කමිටුව ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන ඒ නම් ටික අමාත්‍යවරට යවුවම අමාත්‍යවරට පුළුවන් ඒක අනුමත කරන්න. මොකද විශේෂයෙන්ම කියන්න ඕනේ වෙනදා වගේ අමාත්‍යවරයාගේ අභිමතයේ පරිදි තේරුම් කමිටුව පත් කරන්නේ නැහැ දැන්. නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව පත් කිරීම පිළිබඳ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ යෝජිත නම් පිළිබඳ මේ වන විටත් සලකා බලමින් සිටින බවයි. ක්‍රිකට් තේරීම් කමිටුවට සමාජිකයින් පත්කිරීමේදී කැපවීම සහ වගකීම පිළිබඳවත් දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයින් පිළිබඳවත් සොයා බැලීමට සිදුවීම නිසා තේරීම් කමිටුව පත්කිරීම ප්‍රමාද වූ බව ඒ මහතා සඳහන් කළා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.